ආයිබෝන් දරුවෝ හැමදිනාටම අපි අද දවසෙත් අපේ දහම් පාසල් අවසාන ශ්‍රේණිය ඔන්ලයින් පන්තිය මේ විදිහට ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. දැන් අපි මේ වෙනකොට සාකච්ඡා කරගෙන එන්නේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන අපේ විෂය කොටස. ඉතින් ඒකේ අපි මේ වෙනකොට බුද්ධ ධර්මයේ කොටස ඒ කියන්නේ පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය, කර්මය හා පුනර්භවය, නිර්වාණය, සමත විපස්සනා භාවනා පිළිබඳව කියන කරුණු කාරණා සියල්ලම මේ වෙනකොට සාකච්ඡා කරලා අවසන් කළා ධර්මයේ කොටස යටතේ. දැන් ඊට පස්සේ අපි ආරම්භ කළා සතර පරමාර්ථ ධර්ම කියන අභිධර්මයේ කොටස සාකච්ඡා කරන්න අපි පටන් ගත්තා. දැන් මෙතනදී අපි මේ වෙනකොට චිත්ත පරමාර්ථය පිළිබඳව, චෛතසික පරමාර්ථය පිළිබඳව සහ රූප පරමාර්ථය පිළිබඳව කරුණු කාරණා සාකච්ඡා කරා පසුගිය වසරේදී. දැන් ඉතින් අලුතෙන් 2022 නව වර්ෂයක් ආරම්භ වෙලා තියෙනවා. සුපුරුදු පරිදි අපි එතෙන් පටන් අපේ පාඩම සාකච්ඡා කරගෙන කරුණු කාරණා දැන කියාගෙන ඉදිරියට යමු. එහෙමනම් දැන් අපි චිත්ත පරමාර්ථය කතා කරලා අවසන්, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය කියන පරමාර්ථ ධර්ම තුන අපි සාකච්ඡා කරලා අවසන්. ඉතින් අද දවසේ අපිට ඉතිරි වෙලා තියෙන්නේ නිබ්බාන පරමාර්ථය පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් නිබ්බාන පරමාර්ථය ගත්තාම අපි පරමාර්ථය කියන වචනය සාකච්ඡා නොකලට මීට කලින් අපි නිබ්බානය පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. දැන් ඇත්තටම කරුණු කාරණා සලකා බැලුවොත් අලුතින් ඔයාලට දැනගන්න තියෙන්නේ බොහොම සුළු කරුණු කාරණා කිහිපයක් තමයි මේ නිබ්බාන පරමාර්ථය යටතේ. එහෙමනම් අපි අද දවසේ කටයුතු නිබ්බාන පරමාර්ථයත් එක්ක ආරම්භ කරමු. එහෙනම් ඉස්සෙල්ලාම ඔයාලා දන්නවා නිර්වාණය කියලා කියන්නේ මොකක්ද? මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. නිර්වාණය කියලා කියන්නේ නිවීම, නැත්තම් නැවැත්වීම, නැත්තම් යම්කිසි දෙයක් පවත්වා නොයෑම. දැන් අපිට නැවැත්වීම කියලා කියන්නේ මොකක්ද? සසර ගමන නැවැත්වීම. දැන් සංසාර ගමනේ අපි කොතෙකුත් ඉපදෙනවා මැරෙනවා කියන මේ සංසාර චක්‍රයේ ගමන් කරන්නට ඇද්ද? දැන් අපිට යම්කිසි අවස්ථාවක පුළුවන්කමක් තියෙනවා නම් යම්කිසි ධර්මතාවයක් උපයෝගී කරගෙන මේ සංසාර ගමන නවත්වා දමන්න අපි කියනවා නිවීම නැත්තම් නිර්වාණය කියලා. දැන් ඔයාලා මේ කරුණු කාරණා දන්නවා කලින් ඉඳන්. එහෙමනම් මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න බුදුහාමුදුරුවෝ අපිට මොනවද කියලා දීලා තියෙන්නේ කියන කරුණු කාරණා ටිකත් එක්ක තමයි අපි අද දවසේ මේ නිර්වාණය සාකච්ඡා කරන්නේ. දැන් ඔයාලා දන්නවා ත්‍රිලක්ෂණය පිළිබඳව ඉගෙන ගන්නකොට, පටිච්චසමුප්පාදය පිළිබඳව ඉගෙන ගන්නකොට, චතුරාර්ය සත්‍ය පිළිබඳව ඉගෙන ගන්නකොට මේ නිර්වාණ නැත්නම් මේ සසර ගමන නැවැත්වීම පිළිබඳව කරුණු කාරණා ගොඩක් ඔයාලා සාකච්ඡා කළා. ඒ වගේම නිවන කියලා කියන්නේ අසංකත ධර්මයක් කියලා පටිච්චසමුප්පාදයේ පාඩම අපි සාකච්ඡා කරනකොට ඔයාලා දැන ගියා ගත්තා. ඉතින් ඒ වෙන පසුගිය පාඩම්වලදී අපි ඉගෙන ගත්ත කරුණු කාරණා නැවත සිහිපත් කරගෙන අපි මේ පාඩම ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. දැන් ඉස්සෙල්ලාම මේ ආර්ය සත්‍ය කියලා කියන්නේ මොකද? උතුම් සත්‍යනේ. උතුම් සත්‍ය අවබෝධ කර ගැනීමට අපිට යම්කිසි දෙයක් බුදුහාමුදුරුවෝ ගන්නලා තියෙනවා කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ නාම ධර්මයන් සහ රූප ධර්මයන් කියලා කාරණා දෙකක් අපි රූප පරමාර්ථය කතා කරනකොට මම ඔයාලට කියලා දුන්නා. දැන් නාම ධර්මයන් කියලා කිව්වේ මොකක්ද? අපිට යම්කිසි දෙයක් හඳුන්වන්න තියෙන නමක්. රූප ධර්මයක් කියන්නේ ඒ යම්කිසි දෙයට පවතින නිශ්චිත වූ නැත්නම් નિયમિત වූ රූපය. අපි කියනවා රූප ධර්මය කියලා. සරලවම එහෙම. දැන් අර මම උදාහරණයක් කිව්වනේ පසුගිය රූප පාඩම කතා කරනකොට රූප පරමාර්ථය සාකච්ඡා කරනකොට මම කිව්වා ඔයාලගේ යාළුවා නැත්නම් අපි ගමුකෝ කොස් ගහ කියලා කිව්වහම ඔයාට කොස් ගහේ පින්තූරයක්, කොස් ගහ කියන නම කිව්වහම කොස් ගහේ පින්තූරයක් ඔළුවට නැත්නම් මනසට නැගෙනවා. ඒ වගේම කොස් ගහක පින්තූරයක් ඔයාට පෙන්වුවොත් එහෙම මේ තියෙන්නේ කොස් ගහනේ කියලා අවබෝධ කරගැනීමේ හැකියාවක් ඔයාලට තියෙනවා. ඉතින් ඔන්න ඔය නාම ධර්ම සහ රූප ධර්ම හඳුනා ගන්න අපිට තියෙන හැකියාව තුලින් තමයි අපිට මේ නිර්වාණය සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ කොහොමද? ඒ කියන්නේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ මේ නාම ධර්මයන් සහ රූප ධර්මයන් පිළිබඳව නිවැරදි අවබෝධයක් අපි ලබා ගත්තොතින් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් ඒක කොහොමද අපි තවදුරටත් විස්තර කරන්නේ? දැන් අපි කලින් ඉගෙන ගත්තනේ ත්‍රිලක්ෂණය කියලා. මොකක්ද ත්‍රිලක්ෂණය? අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම කියලා ලක්ෂණ තුනක් අපි ඉගෙන ගත්තා. මේක අපි හඳුන්වනවා ත්‍රිලක්ෂණය කියලා. මේ ත්‍රිලක්ෂණය අපිට අවශ්‍යුනේ මොකක්ද? මේ ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරගන්න කියලා මම එතකොට ඔයාලට කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා.
යථාභූත ඥාන දර්ශනයෙන් යුක්තව මේ ලෝකය පිළිබඳව දකින්න අපිට මේ ත්‍රිලක්ෂණය අතිශයින් වැදගත් වෙනවා. ඉතින් දැන් අනිත්‍ය මේ ත්‍රිලක්ෂණය තුල දැක්වෙන පළවෙනි ලක්ෂණය තමයි මොකද්ද? අනිත්‍ය. අනිත්‍ය කියලා කිව්වේ මොකක්ද? මේ හැමදේ තුලම පවතිනා වූ නিত্য නොවන ස්වභාවය. නැත්නම් වෙනස් වන ස්වභාවය. අපි හැඳින්වුවා අනිත්‍ය කියලා. දැන් මම උදාහරණ කීපයකුත් දුන්නන්නේ. දැන් උදේට ඉර පායනවා, හවසට බැහැගෙන යනකොට කොච්චර සංසිද්ධීන් මේ ලෝකේ වෙනවද? අර උදේට ඉර පායනවත් එක්කම පිපෙන මල් ටික හවස් වෙනකොට දවල් වෙනකොට හිමින්සරේ පර වෙලා ගිහිල්ලා හවස් වෙනකොට මොකද වෙන්නේ? පර වෙලා වැටලම යනවා, පෙති හැලිලාම යනවා. ඉතින් ඔන්න ඕ වගේ අපිට අනිත්‍ය මේ හැමදේ ඇති වෙන හැමදේම වෙනස් වෙමින් ගිහිලා නැති වෙලා යනවා කියන ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් මේ වගේ උදාහරණ හරහා. දැන් අපිට අපේ මිනිස් සමාජය තුළම අපිට දකින්න තියෙන දේ තමයි අලුතෙන් දරුවෙක් ඉපදුනාට පස්සේ හැමදාම මේ දරුවා ඒ විදිහටම ඉන්නවද? එහෙම ඉන්නේ නැහනේ. දවසින් දවස එයා වර්ධනය වෙනවා, වැඩෙනවා. ඒ වැඩිම හරහා යාගේ රූප අපිට දකින්න තියෙන රූපේ ටිකින් ටික වෙනස් වෙලා යනවා. එයා වැඩි වියටපත් වෙනවා, වයසට යනවා. ඒත් එක්ක මොකද වෙන්නේ? අවසානයේ ලෙඩ රෝග හැදිලා මරණයටපත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ වෙනස් වීමේ ස්වභාවය අපි හඳින්වනවා එතකොට අනිත්‍ය කියලා. දැන් මේ අනිත්‍ය තුලින් අපිට ඇතිවන්නා වූ දෙවෙනි ලක්ෂණය තමයි මොකක්ද? දුක්ඛ. යදනිච්ඡං තං දුක්ඛං කියලා අපි හඳින්වුවා. ඔයාලට මතක ඇති. යමක් අනිත්‍ය දෙයක් තියෙනවා නම් ඒ දේ තුලින් අපිට දුක ඇති වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියලා දුන්නා. අපිට පහදලා දුන්නා. ඉතින් මේ දුක්ඛ කියලා කියන්නේ අපිට ඇතිවන්නා වූ දුක. ඊට පස්සේ අනාත්ම කියලා කිව්වේ මේ ලෝකේ පවතින කිසිම දෙයකට ආත්මයක් පවතින්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අපිට කියලා දුන්නා. දැන් හොඳයි. දැන් මෙන්න මේ විදිහට අපිට දැන් නිබ්බාන පරමාර්ථය නැත්නම් මේ පරමාර්ථය සාක්ෂාත් කරගන්න. දැන් අද දවසේ අපි කතා බහ කරගෙන යන්නේ මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව. දැන් කලින් අපි සාකච්ඡා කළානේ චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය පිළිබඳව අපි සාකච්ඡා කළා. දැන් අද දවසේ අපිට තියෙන නිබ්බාන පරමාර්ථයනේ. දැන් අපි නිබ්බාන පරමාර්ථය කතා බහ කරනකොට මම දැන් ඉස්සෙල්ලාම කියන්නේ ඔයාලට නිර්වාණය කියන්නේ මොකක්ද කියන කාරණාව සුළු මතකයක් තබා ගන්න. මොකද අපි මේ කාරණාව කලින් සාකච්ඡා කරලා තියෙන හින්දා. ඉතින් නිර්වාණය කියලා කියන්නේ නිවීම, සසර ගමන නැවැත්වීම කියලා මම මෙතනදී ඔයාලට සඳහන් කළා. අසංකත ධර්මයක් තමයි මේ නිර්වාණය කියලා කියන්නේ. අසංකත කියලා කියන්නේ මොකක්ද? හේතු ප්‍රත්‍යක් රහිතව තමයි ඇති වෙන්නේ කියන කාරණාව. ඒ වගේම දැන් නාම ධර්මයන් සහ රූප ධර්මයන් ඇසුරෙන් අපිට මේ නිර්වාණය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. නැත්නම් ආර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් එතෙන්දී තමයි අපිට ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධය වැදගත් වෙන්නේ. දැන් ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධය අපි ලබා ගන්නකොට ත්‍රිලක්ෂණය කියලා කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා පැහැදිලිවම ඔයාලා දන්නවා. හරි. දැන් එතකොට දැන් අපි තව ටිකක් ඉස්සරහට කතා කළොත් එහෙම අපිව මේ සසරට බැඳලා තියන්නේ මේ රාග, ద్వේෂ, මෝහ කියන කෙලෙස් වලින්. නැත්නම් ඒ මූලයන් තුලින් මේ රාග, දෝෂ, මෝහ කියන කෙලෙස් තුලින් තමයි අපිව සසරට බැඳලා තබා ගන්න. දැන් මේ බැමි වලින් අපිට නිදහස් වෙන්න පුළුවන් නම් අපිට පරම සුවය නැත්නම් මේ පවතිනා වූ පරම සුවය සාක්ෂාත් කරගන්න. ඒ කියන්නේ නිබ්බානම් පරමසුඛං කියලා නම් අපි කියන්නේ. නිබ්බානම් පරමසුඛං කියලා කියන මේ පරම සුවය සාක්ෂාත් කරගන්න අපිට පුළුවන් වෙනවා. දැන් එතෙන්දී මම වලට පහුගිය නිබ්බාන නිවන පිළිබඳව ඉගෙන ගන්නකොට කියලා දුන්නා මේ ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන පුද්ගලයෙක් ඒ කියන්නේ නිවනට ළඟා වෙනකොට කොහොමද නිවනට ළඟා වෙන්නේ කියලා මම පසුගිය නිර්වාණය කියන පාඩමේදී ඔයාලට කියලා දුන්නා. දැන් ආපහු සැරයක් මතක් කරගෙන යන්න බලන්න.
අපිව සසරට බැඳලා තියෙන බැමි අපි හඳුන්වනවා දස සංයෝජන කියලා. දැන් මේවා වල දන්න දේවල්. ඒ කියන්නේ පහුගිය පාඩම් වලදී ඔයාලා අහලා තියෙන දේවල් මතකෙත් ඇති. ඉතින් මේ කරුණු ටික අමතක කරන්න එපා. හොඳට මතක තියාගන්න. දැන් ලෝකෝත්තර මාර්ගයේ ඒ කියන්නේ නිවන සාක්ෂාත් කරගන්න ගමන් කරන පුද්ගලයෙක් බිඳ හෙලන්න ඕන බැමි. දැන් අර මම ඊට කලින් කියලා තියෙනවානේ. අපිව දැන් මෙහෙම ලනු 10කින් වටේට බැඳලා තියෙන්නේ. මේ ලනු 10න් බැඳලා තියෙනකොට අපිට හිර වෙලා වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් සසරට අපිව බැඳලා තියෙන්නේ මෙන්න මේ බැමි 10න්, ලනු 10න්. අපිට යම් කිසි වෙලාවක පුළුවන් නම් මේ ලනු එකින් එක කපලා දාලා නිදහස් පුද්ගලයෙක් වෙන්න අපි මොකද වෙන්නේ? මේ කිසිම දෙයකට බැඳිලා නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ අපි බැඳලා තියෙන බැමි ටිකනේ අපි හැඳින්වුවේ දස සංයෝජන කියලා. ඉතින් මේ බැමි 10 අපි කොටස් දෙකකට බෙදලා දක්වලා ඉගෙන ගත්තා පසුගිය නිබ්බාන පාඩමේදී. මතක ඇතිනේ ඕරම්භාග්‍ය සංයෝජනය සහ උද්දම්භාග්‍ය සංයෝජන කියලා. මොනවද ඕරම්භාග්‍ය සංයෝජන පහ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ. ඔන්න ඔය පහනේ අපි ඕරම්භාග්‍ය සංයෝජන කියලා හැඳින්වුවේ. දැන් මේ ඕරම්භාග්‍ය සංයෝජන පහ නැති කිරීම හරහා අපිට නිර්වාණගාමී මාර්ගයේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි කියන ඵලයන් තුනටම පත් වෙන්න හැකියාව තියෙනවා කියලා ඔයාලා මේ වෙනකොට දන්නවා. ආපහු සැරයක් මතක් කරන් බලන්න. මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන සම්පූර්ණයෙන් නැති කරලා දාන්න අපිට පුළුවන් නම් නේද? සැකය, වැරදි දැකීම්, විවිධ වෘතවලට ඇලෙන ස්වභාවය, මෙන්න මේ වගේ දේවල් නැති කරලා දාන්න අපිට පුළුවන් නම්, මේ තුنين සම්පූර්ණයෙන් මිදෙන්න අපිට පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා මොන ඵලයටපත් වෙන්නද? සෝවාන් ඵලයටපත් වෙන්න. ඒ වගේම කාමරාග පටිඝ කියන සංයෝජන ධර්ම දෙක තුනේ කරන්න අපිට පුළුවන් නම් ඒ හරහා අපිට හැකියාව තියෙනවා සකෘදාගාමි ඵලයටපත් වෙන්න. ඒ වගේම කාමරාග පටිඝ කියන සංයෝජන ධර්ම දෙක සම්පූර්ණයෙන් නැති කරලා දාන්න අපිට පුළුවන් නම් අනාගාමි ඵලයටපත් වෙන්න පුළුවන් කියලා මම ඔයාලට කියලා දීලා තියෙනවා. නැවත මතක් කිරීමක් වගේ තමයි මේ කරුණු ටික නැවත මම මතක් කළේ. හරි, ඊට පස්සේ උද්දම් භාග්‍ය සංයෝජන පහක් තියෙනවානේ. මොනවද? රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච සහ අවිජ්ජා කියන සංයෝජන ධර්ම පහ. මෙන්න මේ සංයෝජන ධර්ම පහ සම්පූර්ණයෙන්ම නැති කළොත් තමයි අරහත් ඵලයටපත් වෙන්නේ. දැන් අරහත් ඵලයටපත් වෙන කෙනෙක් අපි හඳුන්වනවා නිවන් සාක්ෂාත් කරගත්ත පුද්ගලයෙක් කියලා. පැහැදිලිද? හරි. දැන් අපි මේ කරුණු ටිකත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා නිබ්බාන ධාතු දෙකක් පිළිබඳව. නිබ්බාන ධාතු කියලා හැඳින්වුවේ මොනවාද? අපිට සාක්ෂාත් කරගන්න තියෙන එක නිවනයි. ඒ වුණාට ඒ නිවනේ ආරම්භක අවස්ථාව සහ අවසාන අවස්ථාව සලකලා බැලුවාම අපි හඳුන්වනවා මේ අවස්ථා දෙක වශයෙන් ධාතු දෙකක් කියලා. ඒ කියන්නේ ආරම්භක අවස්ථාව සහ අවසන් වෙන අවස්ථාව. ඒතකොට ආරම්භ වෙන අවස්ථාව අපි හැඳින්වුවා සෝපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා. නිර්වාණය ආරම්භ වන අවස්ථාව. අවසන් වන අවස්ථාව අපි හැඳින්වුවා නිර්වාණය අවසන් වෙලා යන අවස්ථාව අපි හැඳින්වුවා අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා. හරිද? දැන් ඒක අපි තව ටිකක් කරුණු කාරණා සහිතව විස්තර කළොත් එහෙම සෝපාදිශේෂ කියලා අපි හැඳින්වුවා. දැන් මම ඔයාලට කියලා දුන්නා ස උපාදිශේෂ. ස කියලා කියන්නේ සහිත, උපාදි කියලා කියන්නේ මොකක්ද? පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය ඉතිරි වෙලා පවතිද්දී නිර්වාණය සාක්ෂාත් කර ගන්නවා. දැන් මම කිව්වා ඔයාලට මේක හඳුන්වනවා කෙලෙස් පරිනිර්වාණය කියන නමිනුත් හඳුන්වනවා කියලා ඔයාලා දන්නවා. දැන් බුදුහාමුදුරන්ගේ චරිත කතාව සලකලා බැලුවොත් එහෙම බුදුරජාණන් වහන්සේ අර අසතු බෝරුක මුලදී බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න අවස්ථාව අපිට හඳුන්වන්න පුළුවන් මේ සෝපාදිශේෂ නිබ්බාන ධාතුවට අයත් කියලා. පැහැදිලිද? හරි. ඊට පස්සේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා අපි හැඳින්නුවා න උපාදිශේෂ. න කියලා කියන්නේ නැහැ. උපාදි කියලා හැඳින්නුවේ පංචස්කන්ධය, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය ශේෂ. ඒ කියන්නේ පංචස්කන්ධයේ ශේෂ වෙලා නොපවතින අවස්ථාව අපි හැඳින්වුවා නිවනේ මොන නිබ්බාන ධාතුව කියලාද? අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා. හරිද? දැන් බුදුහාමුදුරන්ගේ චරිත කතාව සලකලා බැලුවොත් එහෙම
පරිනිර්වාණය සාක්ෂාත් කරගන්නා වූ අවස්ථාව තියෙන්නේ. මහා පරිනිර්වාණය සිද්ධ වෙන අවස්ථාව. දැන් සලකලා බලන්න, මතක් කරලා බලන්න, පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සේ බුදුහාමුදුරන්ගේ රූපේ පැවතුනාද? බුදුහාමුදුරන්ට වේදනාවන්, සංඥාවන් වගේ දේවල් පැවතුනාද පරිනිර්වාණය සාක්ෂාත් කරගත්තට පස්සේ? එහෙම පැවතුනේ නැහැ. එහෙනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධයම නැති වෙලා ගියානේ. මේ පංචස්කන්ධයම නැති වෙලා යන අවස්ථාව අපි හැඳින්නුවා අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා. පැහැදිලිද? එහෙනම් සෝපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා අපි හැඳින්නුවා නිවනේ ආරම්භක අවස්ථාව, අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා අපි හඳුන්වනවා නිවනේ අවසන් වන අවස්ථාව. කියන බුද්ධත්වයට පත් වන අවස්ථාව සහ පරිනිර්වාණයට පත් වන අවස්ථාව අපි හැඳින්නුවා මෙන්න මේ නම් දෙකෙන්. පැහැදිලිද? මේක පොදුවේ රහතන් වහන්සේලාටත් සහ පසේ බුදුරජාන් වහන්සේලාටත් පොදුවේ මේ නිබ්බාන ධාතු දෙක යෙදෙනවා කියලා ඔයාලා මේකට දන්නවා. හරි. දැන් ඔන්න අපි දැන් නිබ්බාණය කියන පාඩම කතා කරනකොට සාකච්ඡා කළේ නැති කරුණු කීපයක් දැන් ඔන්න සාකච්ඡා කරනවා. හරිද? දැන් නිබ්බාණය පාඩම අපි සාකච්ඡා කරනකොට මේ නිවනේ ලක්ෂණ තුන පිළිබඳව අපි සාකච්ඡා කළේ නැහැ. දැන් මේ නිබ්බාන පරමාර්ථය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට මේ නිවනේ ලක්ෂණ තුන පිළිබඳව ඔයාලා දැනගන්න එක වැදගත්. දැන් නිවනේ ලක්ෂණ තුන විදිහට අපි හඳුන්වන්නේ ශුන්්‍යත, අනිමිත්ත, අප්පනීහිත. ශුන්්‍යත, අනිමිත්ත, අප්පනීහිත. මෙන්න මේ කියන ලක්ෂණ තුන අපි හඳුන්වනවා නිවනේ ලක්ෂණ තුන කියලා. මේ ලක්ෂණ තුන නම් මතක තියාගන්න එක අතිශය වැදගත්. අර නිබ්බාන ධාතු දෙක මතක තියාගන්නවා වගේම මේ නිවනේ ලක්ෂණ තුනත් මතක තබා ගැනීම වැදගත් වෙනවා. මොකද ප්‍රශ්න පත්‍රවල එහෙම සමහර අවුරුදු වල අහලා තියෙනවා නිවනේ ලක්ෂණ තුන දක්වන්න කියලා අහලා තියෙනවා. එහෙනම් මේ වචන තුන මතක තබා ගැනීම වැදගත් වෙනවා. ශුන්්‍යත කියලා කියන්නේ මුකුත් නැහැ. දැන් අපිට නිවන සාක්ෂාත් කරගත්තාම නිවන තුලින් අපිට මොනවද ලබා ගන්න තියෙන්නේ? දැන් අපිට කොහෙවත් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවද? ඔයා නිර්වාණය සාක්ෂාත් කරගත්තොත් එහෙම ඔයාට සිතූ පැතූ සැප සම්පත් සියල්ලම ලැබෙනවා. යාන වාහන ඔක්කොම ලැබෙනවා. හිතන සැනින් කොහේ හරි හිතන සැනින් එක එක දේවල් පහළ වෙනවා. බුදුහාමුදුරෝ කොහොම මේ වගේ දේවල් දේශනා කරලා තියෙනවද? නිවන ගැන නැහැ නේද? නිවන කියලා කියන්නේ මුකුත් නැහැ. හැමදේම අතෑරලා දාන ස්වභාවය. හැමදේම අත්මිදිලා යන ස්වභාවය. හැමදේම නවත්තලා දාන ස්වභාවය. එහෙනම් නිවනේ ප්‍රධානම ලක්ෂණයක් තමයි මේ ශුන්්‍යත කියලා කියන්නේ. එහෙනම් මුකුත් නැති ස්වභාවය, ශුන්්‍යතාව. මුකුත් නැහැ. අපි හඳුන්වනවා නිවනේ පළවෙනි ලක්ෂණය හැටියට ශුන්්‍යත කියලා. පැහැදිලිද? හරි. දෙවෙනි එක තමයි අනිමිත්ත. අනිමිත්ත කියන්නේ දැන් නිමිත්ත කියන එක ඔයා දන්නවනේ. නිමිත්ත කියලා කියන්නේ මොකක්ද? මොකක් හරි සංඥාවක්. මොකක් හරි නිමිත්තක්, ඒ කියන්නේ මොනවා හරි දෙයක් අපි දකිනවා නම්, මොනවා හරි දෙයක් පේනවා නම්, ඇහෙන්න තියෙනවා නම් අපි කියනවා මොනවා හරි නිමිත්තක් කියලා නේ. නැත්තම් මොනවා හරි දෙයක් කරනකොට මෙහෙම දෙයක් වේවි කියලා අපි හිතනවා නම් අපි කියනවා නිමිත්තක් කියලා. ඉතින් ඒ වගේ නිමිත්තක් යෙදෙන්නේ නැහැ මේ නිවනට. හරිද? නිමිත්තක් යෙදෙන්නේ නැහැ මේ නිවනට. දැන් මේ ඔයාලගේ පොතේ දක්වලා තියෙනවා අනිත්‍ය වශයෙන් බලන කල්හි සත්ව, පුද්ගල ආදී නම් වලින් හෝ හොඳ නරක ආදී ගුණ නාමයන්ගෙන් හෝ වෙනත් කිසිදු ආකාරයකින් නිමිත්තක් හඳුනාගත නොහැකි හේයින් අනිමිත්ත නම් වේ කියලා. මේ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපිට දැන් නිර්වාණය සාක්ෂාත් කරගන්නවා කියලා හෝ නැත්නම් ඔයා නිර්වාණය සාක්ෂාත් කරගත්තා කියලා හෝ කිසිම දෙයක් වාට පෙන්눔 කරන්නේ නැහැ. හරිද? එකම දේ තමයි ඔයා හැමදේින්ම අත්මිදුනා කියන ස්වභාවය අවබෝධ වෙනවා පමණයි. හරිද? ඒ කියන්නේ නිමිත්තක් තුලින්, ඒ කියන්නේ ඔයා යම්කිසි දෙයක් කළා කියලා හෝ යම්කිසි පුණ්‍ය ධර්මයක් කළා කියලා හෝ යම්කිසි හොඳක් නරකක් කළා කියලා හෝ ඔයාට නිර්වාණය සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැනේ. අන්න එවන් ඕ ස්වභාවය අපි හැඳින්නුවා අනිමිත්ත කියන නම. පැහැදිලිද? හරි. නිවනේ තුන්වෙනි ස්වභාවය තමයි, තුන්වෙනි ලක්ෂණය තමයි අප්පනීහිත. අප්පනීහිත කියලා කියන්නේ දැන් මේ වචනේ එකපාර කියුවට තේරෙන්නේ නැහැනේ. මේකත් කැලි වලට කඩලා බලන්නකෝ. පනීහිත. පනීහිත කියන්නේ තව ටිකක් මේක බන්ධනය කරලා එහෙම බැලුවොත් එහෙම ප්‍රනීත. අපි ප්‍රනීතයි කියන්නේ මොකක්ද? ආසයිනේ. රහයි. අපිට ආස හිතෙනවා. එහෙනම් අපි කියනවා මොකක්ද? ඒක ප්‍රනීතයි කියලා. දැන් කෑමක් එහෙම රහයි කියලා කියන්නේ ප්‍රනීතයි කියලා කියන්නේ.
ආසයිනේ. ආසාව කියලා කියන්නේ අපිව මේ ඒ කියන්නේ එක දේවල් වෙන සසරට මැදලා තබා ගන්න එකක් නෙමෙයි අපේ ආසාව කියලා කියන්නේ. දැන් එවන් වූ දෙයක් නැත්තම් කෙලෙස් වලින් පිරිච්ච දැන් අපි ආසාව හින්දා විවිධ ප්‍රාර්ථනාවන් කරනවානේ. එවන් වූ ප්‍රාර්ථනාවන් කරන්න තරම් ආසාවක් මේ නිවනේ ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් නිවන් සාක්ෂාත් කරගත්තාම මට ඕන තරම් කන්න ලැබේවා. නිවන සාක්ෂාත් කරගත්තාම මට ලොකු ගයක් ලැබේවා. නිවන සාක්ෂාත් කරගත්තාම මට උඩින් යන්න ලැබේවා. මෙවන් වූ ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්නවත් දෙයක් ඉතිරි වෙන්නේ නැහැ මේ නිවනේ. ඒ හින්දා ඒ කියන්නේ පැතුමක් ඉටු කරන්නවත් දෙයක් මේ නිවනේ නැහැ. පැතුමක් පතන්නවත් තරම් බැඳීමක් මේ නිවන තුල නැහැ. අන්න ඒ හින්දා අපි හඳුනනවා නිවනේ තුන්වෙනි ලක්ෂණය විදිහට අප්පනේ හිත කියලා. දැන් නිවනේ ලක්ෂණ තුන මොකක්ද? ශුන්්‍යත, අනිමිත්ත, අප්පනේ හිත. මේ වචන තුන මතක තියාගන්න. සමහර විට විභාගයේදී ඔයාලගෙන් අහන්න පුළුවන්. හරිද? හරි. දැන් එතකොට සතර පරමාර්ථ ධර්ම අතරින් පරම උත්තම අතිශ්‍රේෂ්ඨ ධර්මයේ වශයෙන් නිර්වාණය තම තමා විසින් අවබෝධ කොටගත යුතු වන අතර එම බෞද්ධ ජීවිතයේ පරමාර්ථය වේ කියලා ඔයාලගේ අභිධර්මයේ කොටසේ අන්තිම කොටස විදිහට අන්තිම වාක්‍ය කීපේ විදිහට දක්වලා තියෙන්නේ මෙන්න මේක. මේ සතර පරමාර්ථ ධර්ම කියලා දැන් අපි ඉගෙන ගත්තානේ. අභිධර්ම තුනේ මොනවා චිත්ත, චෛතසික, රූප සහ නිබ්බාන කියලා පරමාර්ථ ධර්ම හතරක් ඉගෙන ගත්තානේ. මේ පරමාර්ථ ධර්ම හතරෙන්ම අති උතුම්ම නැත්තම් වැදගත්ම පරමාර්ථ ධර්මය තමයි මොකක්ද? නිර්වාණය කියලා කියන්නේ. දැන් පරමාර්ථ විදිහට අපි කරුණු කාරණා ඉගෙන ගන්නකොට ඒක වැදගත් කියලා අපි කියනවා වගේම බෞද්ධයෙක් වශයෙන් අපේ එකම පරමාර්ථය මොකක්ද? බෞද්ධයෙක් වශයෙන් ඉපදිලා අපේ ජීවිතේ එකම පරමාර්ථය මොකක්ද? අවසානයේ මොනවා කරගන්නද? නිර්වාණය සාක්ෂාත් කරගන්න. නේද? ඒකනේ. ඔය හැම පින්කමක් මෙහෙම කරාට පස්සේ මොකද්ද අපි කියන්නේ? අති උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතුපාදක වේවා කියලා අනේ සාදු කියලා ඉවරලා සාදුකාරයක් එහෙම දෙනවනේ. මතක් වෙනවනේ. ඉතින් බෞද්ධයෙක් විදිහට ඉපදිච්ච අපිට අපේ ජීවිතේ ප්‍රධාන සහ එකම පරමාර්ථය මොකක්ද? නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක ඔයාලගේ අභිධර්මයේ කොටසත් අවසන් වෙනවා. දැන් අභිධර්මයේ කොටසත් අවසන් වෙනවා කියලා කිව්වහම ඔයාලා විභාගය සඳහා දැනගත යුතු බුද්ධ ධර්මයේ කොටස සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා මේ කරුණු ටිකත් එක්ක. දැන් එතකොට අපි මේ වෙනකොට බුද්ධ ධර්මය සහ පාලි භාෂා පරිචය කියන කොටසේ පටිච්චසමුප්පාදය මුලින්ම සාකච්ඡා කළා. චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය, කර්මය හා පුනර්භවය, නිර්වාණය සහ භාවනා කියන කරුණු ගන්න අපි ධර්මයේ කොටස යටතේ සාකච්ඡා කළා. දැන් ඊට පස්සේ අපි අභිධර්මයේ කොටස ආරම්භ කරලා චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය සහ නිබ්බාන පරමාර්ථය කියන කොටස් ටික සියලු කරුණු වශයෙන් සාකච්ඡා කරගෙන ආවා. හරිද? මේ සාකච්ඡා කරපු අපි කරුණු ටිකක් තියෙනවානේ. ඒ කරුණු ටික දරුව ප්‍රමාණවත් ඔයාලගේ විභාගය සඳහා. ඒ වගේම මේ අපි ඉගෙනගත්ත කරුණු කාරණාත් එක්ක දැන් වැඩිහිටි දරුවෝ විදිහට දැන් අවසන් ශ්‍රේණිය ඉගෙන ගන්න දරුවෝ විදිහට ඔයාලගේ ජීවිතය පිළිබඳව දැන් ඔයාලා ගත කරන ජීවිතය පිළිබඳවත් නැවත මෙනෙහි කරලා බලන්න, සිහිපත් කරලා බලන්න හොඳ දේවල් ටිකක් එකතු වෙන්න ඇති. ඒ කියන්නේ දැන් අපි නිතර තරහ ගන්න කෙනෙක් නම් මේ ඉගෙනගත්ත කරුණුත් එක්ක ඔයාලට අවබෝධ වෙන්න ඇති. ඇයි අපි තරහ ගන්නෙ? මොකක් හින්දාද අපිට තරහ ඇති වෙන්නේ? ඇයි තරහ ගත්තාම මම මේ විදිහට කෙනෙක්ට ගහන්නේ, බයින්නේ, දඟලන්නේ? ඇයි මම මෙහෙම වැඩ කරන්නේ? මට පුළුවන් මේක පාලනය කරගෙන ඉන්න. ඉතින් ඔන්න වගේ සංයමයක් ඇති කරගන්නත් ඔයාලට මේ ඉගෙනගත්ත දේවල් ඉවහල් වේවි. ඒ හින්දා මේ ඉගෙනගත්ත කරුණු කාරණා සියල්ල ඔයාලගේ මතකයේ තියාගන්න, නැවත මතක් කරන්න. දැන් මේ කොටසත් එක්ක ඔයාලගේ බුද්ධ ධර්මයේ කොටස සහ අභිධර්මයේ කොටස අපි සාකච්ඡා කරලා අවසන් වෙනවා. දැන් මම ඔයාලට පහුගිය සතියේ ලබා දුන්නා ප්‍රශ්න පත්‍ර කිහිපයක ප්‍රශ්න කිහිපයක් ඔයාලට කරන්න කියලා. හරිද? දැන් අද දවසේ මම මේක සාකච්ඡා කරන්නේ නැහැ. මම ඔයාලට සති දෙකක විතර කාලයක් දෙන්නම්. මේක ලබන සතියේ මම මේක සාකච්ඡා කරන්න. දැන් අද ලියලත් නැතුව ඇතිනේ. මේ ප්‍රශ්න ටික මම මේ ටික දෙන්නේ
මම දරුවෝ ඔයාලත් එක්ක පහුගිය ප්‍රශ්න පත්‍ර 3ක තියෙන ප්‍රශ්න පාඩම් වශයෙන් සාකච්ඡා කරනවා. මම ඒක නැත් ඔයාලට කියන්නම්. හරිද? 2015 16 17 කියන අවුරුදු වලට අදාළ ප්‍රශ්න පත්‍ර වල මේ පාඩමෙන් පාඩමට අහලා තියෙන කොටස් තියෙනවානේ. පටිච්චසමුප්පාදයෙන් මොනවද? කර්මයෙන් මොනවද? ත්‍රිලක්ෂණයට අදාළව මොනවද? මේ වගේ විවිධ කොටස් වලින් අහපු ප්‍රශ්න තියෙනවානේ. මේ එකින් එකට පාඩම් වලට අදාළව මම ඔයාලව පුරුදු කරනවා එක එක පාඩම් වලින් අහලා තියෙන ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබා ගන්න අවුරුදු 3ක ප්‍රශ්න පත්‍රات එක්ක. මේ ටික සාකච්ඡා කරලා අවසන් වුණාට පස්සේ මම ඔයාලට ලබා දෙනවා පහුගිය අවුරුදු දෙකක, ඒ කියන්නේ 2018 19 කියන අවුරුදු දෙකේ ප්‍රශ්න පත්‍ර දෙක සම්පූර්ණ වශයෙන් ඒ අදාළ නියමිත කාලය තුල ඉවර කරන්න එක ඔයාලට ලබා දෙනවා. දැන් අපි පුරුදු වෙන්න ඕන දේවල් තමයි මේ ප්‍රශ්න ලියනකොට පළවෙනි දේ තමයි මේ අහලා තියෙන ප්‍රශ්නය අවබෝධ කරගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ඒ අවබෝධ කරගන්න ඒ පුරුද්ද අපි හදා ගන්න ඕනේ. දැන් සමහර වෙලාවට සමහර ප්‍රශ්න තියෙනවා එකපාරට කියවුවට මේ මොකක්ද අහන්නේ කියලා හිතා ගන්න බැරි. හරිද? දැන් සමහර වෙලාවට අහන්නේ චතුරාර්ය සත්‍ය වගේ වුණාට අහලා තියෙන්නේ පරිසමුපාදය ගැන වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධයිනේ. හරිද? ඒ හින්දා අපි ඉගෙන ගන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ. මේ හැම ප්‍රශ්නයක්ම බොහොම සියුම්ව සහ කල්පනාකාරීව කියවලා අවබෝධ කරගන්න අපිට ඒ හැකියාව පුරුදු හදා ගන්න ඕනේ. නැත්තම් දරුවෝ අපි කොච්චර මේ පාඩම් පොත් දිගේ අරගෙන කොච්චර මහන්සි වෙලා කියෝ හිටියත් අපිට හැකියාව ලැබෙන්නේ නැහැ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න. ඒ හින්දා පේපර් වලට උත්තර ලියන්න, ප්‍රශ්න වලට උත්තර ලියලා අපේ පුහුණුව හදා ගන්න ඕනේ. මේක මේ අවසාන විභාගයට විතරක් නෙමෙයි, ඔයාලගේ ඕනම විභාගයකට පොදු සාධකයක්. හරිද? දැන් O level ලියන කට්ටිය වේවා, A level ලියන කට්ටිය වේවා, වෙන මොනවා හෝ විභාගයකට පුහුණු වෙන කට්ටිය වේවා, කොච්චර පාඩම් කරත් අපිට එකපාරට ප්‍රශ්න පත්‍රයක් දුන්නාම ඒ ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙන ප්‍රශ්න අවබෝධ කරගන්න පොඩි ගැටලු සහගතකමක් තියෙනවා. අපි ඊට කලින් ඒවට උත්තර ලියලා පුහුණුව ලැබලා නැත්තම්. එහෙනම් අපි දැම්ම තියාම හිමිහිට මේ ප්‍රශ්න වලට පුහුණු වෙන ක්‍රමය අපි සකසගමු. එතකොට ඔයාලට පුංචි හෝ පුහුණුවක් ලැබෙවි. මට පේපර් එක හම්බුනහම මම කොහොමද උත්තර ලියන්නේ කියලා. හරිද? එහෙමනම් අපි ලබන සතියේ මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. දැන් අපිට අපි කලින් මේ අපේ පාඩම් මාලාව පටන් ගත්ත කාලේ ඉඳන්ම අපි කොහොමද කරගෙන ආවේ? දවසින් භාගයක් නැත්තම් අපේ පැය භාගයක් විතර අපි බුද්ධ ධර්මයේ කොටස සාකච්ඡා කරා. ඊටු පැය භාගේ අපි බුද්ධ චරිතය කොටස සාකච්ඡා කළා. දැන් මේ අභිධර්මයේ කොටස පටන් ගත්තට පස්සේ මම එහෙම බෙදලා දක්වන්නේ නැතුව සම්පූර්ණයෙන්ම අභිධර්මයේ කොටස පමණක් සාකච්ඡා කරගෙන ආවා. දැන් අපි අභිධර්මයේ කොටසත් අවසන් කරපු හින්දා අද ඉඳන් නැවත ආරම්භ කරමු. අපේ අර ඊටු කොටසක් තියෙනවානේ බුද්ධ චරිතයේ කොටසේ. බුද්ධ චරිතයේ කොටස නැවත සාකච්ඡා කරන්න අපි පටන් ගමු අද ඉඳලා. ඒ අතරේ දැන් අපි සාකච්ඡා කරන අතරේ ලබන සතියේ ඉඳන් මේ ප්‍රශ්න කිහිපයක් අපි සාකච්ඡා කරන්නත් සූදානම් වෙමු. ලබන සතිය එහෙනම් ඔයාලා පන්තිට එනකොට මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. වැදගත් දේ තමයි දරුවෝ ඔයාලා පොත බලාගෙන උත්තර ලියනවානේ. මම ඔයාලට කියලා දෙනවා, පෙන්නනවා කොහොමද මාකින් ස්කීම් වල නැත්නම් ලකුණු දීමේ පටිපාටි යටතේ කොහොමද ලකුණු ලබා දීලා තියෙන්නේ කියන එකත් පෙන්නලා තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මේවට උත්තර ලියන්නේ කොහොමද කියලා. හරිද? හරි. එහෙමනම් අපි නැවත ආරම්භ කරමු අපේ බුද්ධ චරිතය කොටස් ටික සාකච්ඡා කරන්න. දැන් අපි සති කිහිපයකින් බුද්ධ චරිතය සාකච්ඡා කළේම නැති හින්දා අපි මේ වෙනකොට මොනවද බුද්ධ චරිතයේ යටතේ සාකච්ඡා කරලා තියෙන්නේ කියලා අපි බලමු. නැවත පොඩ්ඩක් මතක් කරගෙන යමු. හරිද? දැන් අපි බුද්ධ චරිතයේ කොටසේ සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්ති කතාවේ ඉඳලා ඊට පස්සේ ගිහිගේ හැර යාම, දුෂ්කර ක්‍රියා කිරීම වගේ කරුණු කාරණාත් එක්ක බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීම, සත්සතිය ගත කිරීම, මෙන්න මේවා කරුණු කාරණා ගොඩක් අපි සාකච්ඡා කළා පහුගිය අවුරුද්දේ. දැන් අපි අන්තිමට සාකච්ඡා කරපු කරුණු ටික තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු කොහොමද සිද්ධ වුනේ, ධර්ම ප්‍රචාරක කටයුතු සහ බුදුදහමේ ව්‍යාප්තිය කොහොමද සිද්ධ වුනේ කියලා අපි අවසාන වශයෙන් සාකච්ඡා කළා. එතෙන්දී අපි සාකච්ඡා කළා ප්‍රථම රහතන් වහන්සේලා 69 පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ පිරිස කොහොමද ඇති වුනේ, බද්දවග්ගිය කුමාරවරු ශාසනයට එකතු වීම පිළිබඳව අපි සාකච්ඡා කළා. තුන්බෑ ජටිලයන් පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම ඒ වෙනකොට මුළු පිරිස කොච්චරක් හිටියද කියලා අපි සාකච්ඡා කළා. බුදුහාමුදුරන්ගේ ප්‍රථම ලංකා ගමනය පිළිබඳව සාකච්ඡා කළා. අර බිම්බිසාර රජතුමා බැහැ දකින්න ගිය අවස්ථාව
බුදු සසුනේ පළවෙනි ආරාම පූජාව පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම උපතිස්ස කෝලිය දෙදෙනාගේ ශාසනයට එකතු වීම නැත්නම් සාරිපුත්ත මොග්ගල්ලාන තෙරුන් වහන්සේ දෙනමගේ අගසව් දෙනමගේ එකතු වීම පිළිබඳව ඊට පස්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම පිළිබඳව එතෙන්දී මොන වගේ සිදුවීම්ද සිද්ධ වුණේ යමා මහ පෙළහර පෑම පිඬුසිඟා වැඩීමේදී සුද්ධෝදන රජතුමා සහ අතර සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව මේ වගේ කරුණු කාරණා ගොඩක් අපි සාකච්ඡා කළා අවසාන කොටසේදී. දැන් අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ එතනින් එහාට දැන් බුද්ධ ශාසනයේ ව්‍යාප්තිය ওই විදිහට ආරම්භ වුණානේ. බුදු ශාසනයේ ව්‍යාප්තිය ওই විදිහට ආරම්භ වුණා අපි ඉගෙනගත්ත කරුණු කාරණාත් එක්ක. දැන් එතනින් එහාට බුද්ධ ශාසනයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සිද්ධ වුණා. ශීඝ්‍ර ව්‍යාප්තියක් සිද්ධ වුණා. ඒ ශීඝ්‍ර ව්‍යාප්තිය සිද්ධ වුණේ කොහොමද කියලා අපි පුංචි කරුණු කාරණා ටිකක් අද දවසේ සාකච්ඡා කරමු. හරි. එහෙනම් බුද්ධ චරිතය කොටසේ බුදු සසුනේ ශීඝ්‍ර ව්‍යාප්තිය කියන කොටස කියන්නේ 10 වෙනි පාඩම අපි මේ විදිහට ආරම්භ කරමු. අද දවසේ අපිට ඉවර කරන්නම් බැරි වේවි. නමුත් අපි ආරම්භ කරලා පුංචි කරුණු ටිකක් හෝ සාකච්ඡා කරමු. දැන් මේ පාඩමේ තියෙන වැදගත්කම තමයි මේ තියෙන හැම කරුණු කාරණාවක්ම ඔයාලට ගොඩක් වැදගත්. ඒ හින්දා අපිට වැදගත් වෙනවා පෙළ පොතේ තියෙන කරුණු සියල්ලම දැන ගැනීම මේ පාඩමේදී නම්. හරිද? එහෙනම් මම ඔයාලගේ පෙළ පොතේ තියෙන දේවල්ම උපුටලා දැම්ම මෙතෙන්දී වෙනම ටයිප් කරලා දාන්නේ නැතුව. හරිද? දැන් ඔන්න අපි අවසාන වශයෙන් කතා කළානේ කපිලවස්තුවට නැත්නම් කිඹුල්වත් පුරයට වැඩම කිරීම පිළිබඳව අපි අවසාන වශයෙන් සාකච්ඡා කළානේ. දැන් එතෙන්ට ගිහිල්ලා සුද්ධෝදන රජතුමා ඇතුළු ඒ ශාක්‍ය වංශිකයන්ගේ තිබිච්ච මානෙ බිඳලා දමලා ඒ වගේ මේ කට්ටියට මේ බුද්ධ ශාසනයේ පිහිට ලබා දුන්නා. දැන් එතන සෝවන් බවට පත් වුණා සමහර පිරිසක් සකෘදාගාමී බවට පත් වුණා නේද? ඒ වගේ මේ බුද්ධ ශාසනයේ යථාර්ථය පිළිබඳව නැත්නම් මේකෙන් අපිට පුද්ගලයන්ට ලබා ගන්න පුළුවන් සෙත සලසලා දෙන්න බුදුහාමුදුරුවෝ කටයුතු කළා මේ කිඹුල්වත් පුරයට වැඩම කළාට පස්සේ එහි වාසය කරපු පිරිසට. දැන් කපිලවස්තු පුරේ නැත්නම් කිඹුල්වත් නුවරින් බුදුහාමුදුරුවෝ නික්මිලා ඊට පස්සේ වැඩම කළේ මල්ල කියන රටට. මල්ල රටට වැඩම කරපු බුදුහාමුදුරුවෝ එතන අනෝමා ගන්තෙරය අසර අනුපිය කියන අඹ වනයක් තිබුණා. ඒ අඹ වනය තුල ස්වල්ප කාලයක් වැඩ සිටියා. බොහොම සමවත් සුවයෙන් බුදුහාමුදුරුවෝ වැඩ වාසය කළා. දැන් එතෙන්දී ඔයාලා දන්න සිදුවීමක් සිද්ධ වුණා. ඒ තමයි කවුද? බද්දිය අනුරුද්ධ ආනන්ද බබු කිම්බිල දේවදත්ත කියන ශාක්‍ය කුමාරවරු ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ගාව පැවිදි වෙනවා. ඒත් සමග මේ පැවිදි වෙච්ච පිරිස ඉන්නවනේ. දැන් මේ පැවිදි වෙච්ච පිරිස පිළිබඳව ඔයාලා ගොඩක් දේවල් අහලා තියෙනවා සාමාන්‍යයෙන් පොඩි පන්ති වලදී. දැන් දේවදත්ත කියන්නේ කවුද කියලා මොන වගේ හැසිරීමක් තිබිච්ච පුද්ගලයෙක්ද කියලා ඔයාලගේ පහුගිය මතකයක් නැති. දැන් අපි ඉස්සරහටත් මේ පිළිබඳව කතා බහ කරනවා. දැන් මේ පිරිසගේ ශාසනයට එකතු වීමෙන් පස්සේ බුදුහාමුදුරුවෝ මේ කට්ටියට ධර්මයේ දේශනා කරලා මේ අතර සිද්ධ වෙන තවත් සිදුවීමක් පිළිබඳව අපි බුද්ධ චරිතයේදී සාකච්ඡා කරනවා. ඒ තමයි මේ කාලේ වෙනකොට විශාලා මහනුවර දැඩි දුර්භික්ෂ කාලයක් ලැබිලා තියෙනවා. දැන් විශාලා මහනුවර දුර්භික්ෂය කියලා කිව්වහම අපි පොඩි කාලේ නම් දන්න දේවල් ටිකක් තියෙනවානේ. මේ රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය කියන මේ තුන් බිය හට ගැනීම කියන විශාලා මහනුවර ඇතිවෙච්ච මහා ඛේදවාචකය පිළිබඳව ඔයාලා අහලා තියෙනවා. දැන් විවිධ රෝගයන් හැදිලා මේ විශාලා මහනුවර ජීවත් වෙච්ච පිරිස් මරණයටපත් වෙන්න ගත්තා. හැමතැනම මේ රෝගයන් පැතිරලා යන පටන් ගත්තා. දැන් ඒවත් එක්ක දුර්භික්ෂය, කන්න අඳින්න නැති ස්වභාවය, මිනිසුන්ට කන්න කෑමක් නැති ස්වභාවය පැතිරෙන්න පටන් ගත්තා. දැන් මේවත් එක්ක අමනුෂ්‍ය බියකුත් පැතිරෙන්න පටන් ගත්තා. ඉතින් මේ හැම බියක්ම අපි හැඳින්වුවා. කියන්නේ මේ රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය කියන බියවල් තුන අපි හැඳින්වුවා තුන් බිය කියලා. මේ තුන් බිය ඇති වෙච්ච විශාලා මහනුවරට බුදුහාමුදුරුවෝ වැඩම කරලා මොකද කරන්නේ? රතන සූත්‍ර දේශනාව සිද්ධ කරනවා.
දැන් රතන සූත්‍ර දේශනාව සිද්ධ කරලා සම්පූර්ණයෙන්ම මේ විශාලා මහනුවර වටේ පිරිත් පැන් එහෙම ඉහලා මහා ආරක්ෂා මේ නුවරම ආරක්ෂා කරා බුදුහාමුදුරන්ගේ බුද්ධ දේශනාව තුලින්. ඊට පස්සේ බුදුහාමුදුර මොකද කළේ? දෙවන වස් කාලය ගත කරන්න ඔයරද වැඩම කළේ රජගහ නුවරට නැවත වැඩම කළා. දැන් මේ කරුණාකාරණත් එක්ක අපිට වැදගත් වෙනවා මේ බුද්ධ චරිතය ඇතුලේ සිදුවෙච්ච කරුණාකාරණා දැනගන්න එක. දැන් අපි ඇත්තටම බැලුවොත් එහෙම ඇයි අපි මේ බුද්ධ චරිතයේ මේ ශාසනය ව්‍යාප්ත වෙලා ගිය විදිහ දැනගන්න අවශ්‍ය වෙන්නේ. මේ ශාසනය ව්‍යාප්ත වෙලා ගිය විදිහ දැනගන්න අවශ්‍ය වෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ඉස්සල්ලාම ධර්මය අවබෝධ කරගෙන පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට නැත්නම් පස්වග තවුසන්ට ධර්මයේ දේශනා කරලා ඒ පස් නමකගෙන් ආරම්භ කරපු ශාසනය හිමිහිට ව්‍යාප්ත වෙලා යන්න පටන් ගත්තා. මේ ව්‍යාප්ත වෙලා යෑමත් එක්ක දැන් ඔයාලා දන්නවා පසුගිය පාඩම් වලදී ඔයාලා ඉගෙනගෙන තියෙනවා ඉන්දියාවේ නැත්නම් බුද්ධ කාලින ಭಾರತයේ මොන වගේ ආගම් දහම්ද තිබුණේ. දැන් මේ ආගම් දහම් එක්ක ප්‍රධානම වශයෙන් ඔයාලා දන්නවා බ්‍රාහ්මණ දහමක් තිබ්බනේ. මේ බ්‍රාහ්මණ දහමත් එක්ක මිනිස්සු ගොඩාක් කාලයක් සහ මිනිස්සු ගොඩාක් බැඳිලා හිටියා. ඒ කියන්නේ බ්‍රාහ්මණය කියන දේවල් අහන ස්වභාවයට මේ සමාජය සම්පූර්ණයෙන්ම පත් වෙලා හිටියා. හැබැයි මේ බ්‍රාහ්මණ ධර්මය අර ඒකාධිපති පාලනයක් වගේනේ. අර පොඩි මිනිහට නැගිටින්න දෙන්නෙම නැහැ. එයාලට කිසිම සිතක් ශාන්තියක් සිද්ධ වෙන්නේ නැහැ. එයාලට අර අනිත් අයට බැල මෙහෙවර කරගෙන මතකනේ නේ ශුද්‍ර කියන වර්ණයට මොකද කරන්න තිබ්බේ? අනිත් අයට බැල මෙහෙවරකම් කරන්නනේ. එවන් වූ සමාජයක්. දැන් ඒ වගේම ශුද්‍රයන්ට විතරක් නෙමෙයි කාන්තාවන්ට තිබ්බ තත්ත්වය මොකක්ද? කිසිම කාන්තාවකට අර ස්වාධීනව ජීවත් වෙන්න බැරි සමාජයක් නේ වෙනකොට තිබුණේ. ඉතින් මේ සමාජ තත්ත්වයක් එක්ක මේ තිබිච්ච දේවලුත් එක්ක බුදුහාමුදුරුවෝ දේශනා කළේ හැම කෙනාටම සමානාත්මතාවයෙන් යුක්තව සලකන්නා වූ ධම. හැම කෙනාම අර මේ විෂම සමාජයක හැම කෙනෙක්ම එකයි. මේ බුද්ධ ශාසනයට එකතු වෙන හැම කෙනෙක්ම රජ කෙනෙක් එකතු වුණත් සලකන්නේ එකම විදිහට. යාචකයෙක් එකතු වුණත්, දොගී පුද්ගලයෙක් එකතු වුණත් මේ හැම කෙනෙක්ම බුද්ධ ශාසනය ඇතුලේ සමාන තත්වයකින් තමයි සැලකුනේ. දැන් හැබැයි අර සමාජය ඇතුලේ කොහොමද සැලකුවේ? එහෙම නැහැ. බ්‍රාහ්මණයෝ උසස්ම පිරිසක් හැටියට. ඒ වගේම ශාස්ත්‍රීය පිරිස ඊළඟට හිටපු රට පාලනය කරන පිරිස හැටියට. වෛශ්‍ය කියලා කියන්නේ වෙළඳාම් කරලා ගොඩක් සල්ලි භාගෙ තිබ්බ පිරිස හැටියට. ශුද්‍රයෝ කියලා කියන්නේ අර සීල දෙනාට බැල මෙහෙවරකම් කරපු පිරිස කියලා අපි හැඳින්නුවේ. ඉතින් මේ වගේ තිබ්බ සමාජයක් අර හැම කෙනාටම එක විදියට සලකන්න ඕනේ කියන තැනට වෙනස් කිරීම බුදුහාමුදුරන්ට මොන වගේ අභියෝගයක් වෙන්න ඇද්ද? දැන් බුදුහාමුදුරෝ මේ කොච්චර අභියෝග ආවත් මේ කිසිම කෙනෙක් එක්ක ගහගන්න ගියාද? දැන් කොච්චර පිරිසක් මේ ශාසනයට එකතු වෙන්න ගත්තා මොන වගේ ගැරහුම් එන්න ඇද්ද? මේ ගැරහුම් පිළිබඳව ආපු ගැරහුම් මොනවාද? ඒ අවස්ථාවේ බුදුහාමුදුරෝ කොහොමද ක්‍රියා කළේ කියලා අපි දැනගැනීමේ වැදගත් බුදුහාමුදුරන්ගේ ගුණ පිළිබඳව අපි සාකච්ඡා කරනකොට. දැන් වැදගත් කාරණා වෙන්නේ අර බ්‍රාහ්මණ ධර්මයත් එක්ක නැත්තම් විවිධ වූ ආගම් දහම් එක්ක ගැටෙමින් තිබ්බ සමාජයක්, ගැටෙමින් තිබ්බ ප්‍රදේශයක රටක වාසය කරපු පිරිසක් මේ වගේ බොහොම ධාර්මික පැත්තකට නැඹුරුවක් ලබා ගැනීම හරහා බුදුහාමුදුරුවෝ මේ ශාසනය ව්‍යාප්ත කිරීම සිද්ධ කළා. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මය අනුගමනය කරන දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය වල පැහැදිලිව මතක තියාගන්න ඕන දේ තමයි තවත් එක ආගමක් නෙමෙයි. තවත් එක ආගමක් නෙමෙයි. මේක දර්ශනයක්. ඕනම කෙනෙක්ට අර උගන්වපු දේ එහෙමම පිළිපදින්න නෙමෙයි. ඇවිල්ලා බලන්න. බලලා මේක සත්‍යයි කියලා ඔබට වටහා ගන්න පුළුවන් නම් ඒක අනුගමනය කරන්න කියන පිළිවෙතේනේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඉතින් අන්නේ හින්දා අපි හඳුන්වන මේක දර්ශනයක්. ඕනම කෙනෙක්ට ඇවිල්ලා දැක බලා ගන්න පුළුවන් දහමක් හැටියට අපි හඳුන්වනවා. ඉතින් ඒ හින්දා බුදුහාමුදුරුවෝ මේ හිමිහිට මේ ශාසනයේ ව්‍යාප්තිය සිද්ධ වෙනකොට කොහොමද පිරිස එකතුනේ කියන කරුණු කාරණා ටික තමයි මේ අපි සාකච්ඡා කරගෙන ආවේ. දැන් අපි ආපහු මතක් කරගෙන ගියොත් එහෙම පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා එකතු වුණා. ඊට පස්සේ බද්දවග්ගීය කුමාරවරු මෙන්න මේ විදිහට ඇවිල්ලා දැන් මේ වෙනකොට විශාල පිරිසක් මේ සමාජයේ මේ භික්ෂු සමාජය නැත්නම් බෞද්ධ පිරිසට එකතු වෙලා තියෙනවා. දැන් ඒ වෙනකොට සිව්වනක් පිරිසම හැදිලා. කවුද සිව්වනක් පිරිස? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. දැන් අපි එහෙම කියලා හැඳින්නුවොත් එහෙම හරියනවද?
භික්ෂු පිරිස හැදිලා හිටියා. නේ හැබැයි තාම භික්ෂුණී පිරිස හැදිලා නැහැ. හරිද? භික්ෂුණී පිරිස තාම හැදිලා නැහැ. දැන් අපිට ඉස්සරහට මේ පාඩමෙන් පස්සේ අපිට කතා කරන්න දෙන භික්ෂුණී පිරිසගේ ඇතිවීම පිළිබඳව. එතෙක් මේ ශාසනයට එකතු වෙච්ච පිරිස පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. දැන් සිවණ පිරිසේ වල දන්නවනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකානේ. දැන් මේ වෙනකන් භික්ෂු පිරිස හැදිලා තියෙනවා. හැබැයි භික්ෂුණී පිරිස හැදිලා නැහැ. උපාසක උපාසිකා ඒ දෙකොල්ලම හැදිලා තියෙනවා. මේ උපාසක උපාසිකා කියන පිරිසම දෙපිරිසම හැදිලා තියෙනවා. හැබැයි භික්ෂු පිරිස හැදුනට භික්ෂුණී පිරිස තාම මේ සංඝ සමාජයට නැත්නම් බෞද්ධ සමාජයට එකතුනේ නැහැ. හරිද? ඒ කාරණාවත් මතක තියාගන්න. දැන් මේ වෙනකොට එකතු වෙච්ච පිරිසත් එක්ක දැන් මම කිව්වනේ කිඹුල් වතට වැඩම කළා. ඊට පස්සේ එතනින් මල්ල රටට වැඩම කළා. එතෙන්දී ආනන්ද අනුරුද්ධ බගු කිම්බිල දේවදත්ත කියන පිරිස ශාක්‍ය කුමාරවරු එකතු වුණා. දැන් මෙතෙන්දී තවත් ලස්සන කතාවක් තියෙනවනේ. ඔයාලා අහලත් ඇති. අහලා තියෙනව අනිවාර්යයෙන්. දැන් මේ පිරිසත් එක්ක උපාලි කියන කරණවැමියා නැත්නම් කොණ්ඩේ කපන කෙනා ආවනේ මහාන වෙන්න. නේද? දැන් අර මේ පිරිසත් එක්ක මහාන වෙනකොට ඉස්ලාම් බුදුහාමුදුරුවෝ මොකද කළේ? ඉස්ලාම් මහාන කළේ කාවද? උපාලි කියන කපුවව නැත්නම් උපාලි කියන කරණවැමියව තමයි ශාසනයට එකතු කළේ. දැන් අර ඉස්සල කට්ටියම නැත්නම් ආනන්ද අනුරුද්ධ බගු කිම්බල දේවදත්ත කියන පිරිසම මොන කුමාරවරුද? ශාක්‍ය කුමාරවරු රජ පවුලේ කට්ටියක් නේ. දැන් ඒ කට්ටිය ගොඩක් මානෙන් යුක්තව හිටපු කට්ටියක්. ඒක දැන් බුදුහාමුදුරුවෝ දැක්කා. එහෙම දැක්කට පස්සේ මොකද කළේ? මේ කට්ටියගේ මානෙ මෙතෙන්තිම බිඳලා දාන්න ඕන කියන අරමුණින් යුක්තව බලාපොරොත්තුෙන් යුක්තව මොකද කළේ? ඉස්සෙල්ලාම උපාලි කියන කපුවව නැත්නම් උපාලි කියන කරණවැමියව මහාන කළා. දැන් ඊට පස්සේ මොකද කළේ? මේ ඉතුරු කට්ටියව නැත්නම් ආනන්ද අනුරුද්ධ බගු කිම්බිල දේවදත්ත කියන ශාක්‍ය කුමාරවරු පිරිස මහාන කළා. මෙතෙන්දී බුදුහාමුදුරුවෝ ලබා දීපු මේ කට්ටියට ලබා දීපු ආදර්ශය තමයි මොකක්ද? විවිධ සමාජ ස්තරවල පිරිස කොතෙකුත් මේ බුද්ධ සමාජයට එකතු වුණත් බුද්ධ ශ්‍රාවක පිරිසට එකතු වුණත් ඒ හැම කෙනෙක්ම සමාන තත්වයකින් තමයි සලකන්නේ කියන ආදර්ශය බුදුහාමුදුරුවෝ මෙතෙන්දිම ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා. හරිද? ඉතින් ඒ ටිකත් එක්ක තමයි මේ කිඹුල්වත් නුවර චාරිකාවෙන් පස්සේ ඉස්සෙල්ලාම මේ ශාසනය ව්‍යාප්තියට හේතු වෙච්ච කාරණාව සිද්ධ වුණේ. ඊට පස්සේ මම කිව්වනේ බුදුහාමුදුරුවෝ මල්ල රට නැත්නම් විශාලා මහනුවරට වැඩම කළා. එහි තිබ්බ තුන්බිය සමන්වය කරලා දාන්න රතන සූත්‍ර දේශනාව සිද්ධ කළා. ඒ හරහා මේ විශාලා මහනුවර නැත්නම් ලිච්ඡවි රාජධානිය නැවතත් නිරුපද්‍රිත කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මොකද වුණේ? දෙවන වස් කාලය ගත කරගෙන නැවත බුදුහාමුදුරුවෝ රජගහ නුවරට වැඩම කළා. දැන් ඊට පස්සේ මේ සුමන කියලා පුද්ගලයෙක් එතෙන්දී හම්බෙනවා. ඒ හම්බෙලා එතෙන්දී බුදුහාමුදුරුවන්ට විවිධ මල් වර්ග පූජා කරලා ඊට පස්සේ බුදුහාමුදුරුවන්ට වැඳ නමස්කාර කරලා තෙරුවන් සරණ යනවා. හරිද? තෙරුවන් සරණ යනවා. ඊට පස්සේ මේ තෙරුවන් සරණ යාමත් එක්ක බුදුහාමුදුරුවෝ මොකද වෙන්නේ? මේ සුමන කියන පුද්ගලයා බුදු ශාසනයට එකතු වෙච්ච තවත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් ඊට පස්සේ තවත් එකතු වෙච්ච පිරිස විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පුන්නමන්තානිපුත්ත තෙරණුවන්. එයා තමයි අර අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරණුවන්ගේ බෑණනුවන් විදිහට හිටියේ. ඒ වගේ හිටපු කෙනෙක් තමයි පුන්නමන්තානිපුත්ත තෙරණුවන් විදිහට එකතු වුණේ. ඊට පස්සේ ඒ වගේම කිඹුල්වත්පුර කුල පුත්‍රයන් يعني කුල පිරිස කියලා ඉන්නවනේ. يعني වැදගත් ප්‍රභූ පිරිස් ඉන්නවනේ. ඒ වගේ පිරිස් 500ක් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ගාව නැත්නම් මේ බුද්ධ ශාසනයට එකතු වුණා. හරිද? එකතු වුණා විතරක් නෙමෙයි මේ කට්ටිය පැවිදි වුණා. ඊට පස්සේ රහත් ඵලයට පවාපත් වුණා මේ 500ක් පිරිස. ඊට පස්සේ මේ පිරිසත් එක්ක බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? රජගහ නුවරට වැඩම කරලා තුන්වෙනි වස් කාලය ගත කරනවා. හරිද? තුන්වෙනි වස් කාලය ගත කරනවා. මේ වස් කාලය ගත කරන අවස්ථාවේදී ජම්බු ආජීවක කියලා කෙනෙක් ඇවිල්ලා එන ආජීවකෙක් අර කලින් මතක ඇතිනේ විවිධ ආගම් දහම් ඉගෙන ගන්නකොට ආජීවක කියලා පිරිසක් හිටියා. ඒ ජම්බු ආජීවක කියන පුද්ගලයාත් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් බණ අහලා මේ ශාසනයට එකතු වුණා. හරිද? නිකන් කරුණු විදිහට මතක තියාගන්න මේ කට්ටිය තමයි
එකතු වුණේ කියලා දල අවබෝධයක් තියාගන්න. හරිද? හැබැයි වැදගත් පිරිස් ඉන්නවනේ. ඒ වැදගත් පිරිස් පිළිබඳව හොඳ මතකයක් තියාගන්න. දැන් ඔන්න අලුත් නමක් අපිට හම්බ වෙනවා. රජගහනුවර සිටුවරයා කියන පුද්ගලයා තමයි බුදුහාමුදුරන්ගෙන් ගිහින් බණ අහන්නේ. ඒ බණ අහලා ඊට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ නිවසට ආරාධනා කරනවානේ. ඒ ආරාධනා කරලා ඒ දන් පිළිගැන්වීම සිද්ධ වෙන අවස්ථාවේ තමයි මේ සුදත්ත සිටුවරයා එහි පැමිණ ධර්මය අහලා මහත් ප්‍රීතියටපත් වෙන්නේ. දැන් එතෙන්දී සුදත්ත සිටුවරයා මොකද කරන්නේ? මේ තෙරුවන් පිළිබඳව මේ පැහැදීමටපත් වෙනවා. හරිද? දැන් එතෙන්දී සුදත්ත සිටුවරයා මොකද කරන්නේ? බුදුහාමුදුරන්ට සවැත් නුවර වැඩම කරන්න කියලා ආරාධනා කරනවා. හරිද? මේ සුදත්ත සිටුවරයා කියලා කියන්නේ දැන් නම අහලා එපා වෙනවනේ. සුදත්ත සිටුවරයා කියලා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. අපිට නිතරම අහන්න හම්බෙන කෙනෙක්. ජේත නම් කුමාරයාගෙන් ලොකු උද්‍යානයක් මිලට අරගෙන ජේතවනාරාම එහෙම පූජා කරන්නේ කවුද? අනේපිඩු සිටුතුමා කියන්නේ. ඒ අනේපිඩු සිටුතුමා තමයි මේ සුදත්ත සිටුවරයා කියලා අපි හඳුන්වන්නේ. හරිද? දැන් ඒතකොට බුදුහාමුදුරුවෝ ගොඩාක් ධර්මදේශනාවන් සිද්ධ කරපු ස්ථානයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් ජේතවනාරාමය. ඉතින් මේ ජේතවනාරාමයේ පූජා කළේ කවුද? අනේපිඩු සිටුතුමා. එයාව හඳුන්වන තවත් නමක් තමයි මොකක්ද? සුදත්ත සිටුවරයා කියලා කියන්නේ. ඒකයි මම කිව්වේ මේ සුදත්ත කියන නමෙන් හැඳින්වුවට ඔයාලා හොඳට දන්න කෙනෙක් මෙයා. දැන් අපිට අහන්න තියෙන සූත්‍ර දේශනා ගොඩක මේ ජේතවනාරාම පිළිබඳව තියෙනව නේද? ඒවම් මේ සුත්තං ඒකං සම්යම් භගවා සාවත්තියං විහෙරති ජේතවනේ කියලානේ තියෙන්නේ. අර ආනන්ද මහරහතන් වහන්සේ මේවා නැවත දේශනා කරනකොට එකතු කරපු කාරණා මේ එකතු කරපු කොටස්සේ තියෙනවනේ මේ සූත්‍ර දේශනාවන් සිද්ධ වෙච්ච ස්ථානය පිළිබඳව. ඒවැ ගොඩක් ඒවැ සඳහන් වෙන්නේ කොහේ කියලාද? මේ ජේතවනාරාමය කියන නම. ඉතින් ජේතවනාරාමයේ පූජා කිරීම සහ ඒ අදාළ කරුණු කාරණාත් එක්ක ජේතවනාරාමයේ පූජා කළේ කවුද? සුදත්ත සිටුවරයා. එහෙම නැත්නම් අනේපිඩු සිටුතුමා. ඒ කාරණාවත් මතක් කරගෙන අපි මෙතනින් මේ පාඩම පිළිබඳව සාකච්ඡා කිරීම නතර කරමු. අපි එතනින් එහාට ලබන සතියේ සාකච්ඡා කරමු. දැන් එතකොට අද දවසේ අපි අභිධර්මයේ කොටස සාකච්ඡා කළ අවසන් කළා. නැවත අපේ බුද්ධ චරිතය කොටස සාකච්ඡා කිරීම ආරම්භ කළා. ඒකෙදී අපි පහුගිය පාඩම්වලදී අපි මොනවද සාකච්ඡා කළේ කියලා නැවත මතක් කරගත්තා. අද දවසේ අපි සාකච්ඡා කරන්න පටන් ගත්තා බුදු සසුනේ ශීඝ්‍ර ව්‍යාප්තිය පිළිබඳව. ඒකෙදී බුදුහාමුදුරුවෝ කිඹුලවත් පුරයෙන් නිපුණාට පස්සේ මොන පිරිස්ද මේ ශාසනයට එකතු වුණේ කියලා අපි සාකච්ඡා කළා. හරි. එහෙමනම් අද දවසේ පාඩම අපි මෙතනින් නතර කරමු. ඒ වගේම ලබන සතිය මතක තියාගන්න ඔයාලා පන්තියට එනකොට අර මම ලබා දීපු ප්‍රශ්න ටික කරලා එන්න. අපි ඒ ටිකත් සාකච්ඡා කරනවා. ඒ ටික සාකච්ඡා කරලා එතනින් එහාට මේ පාඩමේ ඉතුරු කොටස සාකච්ඡා කරනවා. එහෙමනම් වෙනදා වගේම මට අදත් මතක් කරන්න තියෙන හැමෝම පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ උගන්වපු දේවල් පිළිබඳව ඕනම වෙලාවක මගෙන් අහන්න. මම ඔයාලට කියලා දෙන්නම්. හරිද? ඒ වගේම දැම්ම තියාම මේ අපි සාකච්ඡා කරපු කරුණු කාරණා වලට අදාළව සටහන් ටික සකසලා තියාගන්න. ඒ සටහන් ඔයාලා කැමති ආකාරයකට සකසන්න. මම කලින්ම කියලා තියෙනවානේ. කැමති කට්ටිය පොතක ලියන්න, කැමති කට්ටිය කොළවල ලියලා ෆයිල් එක දාගන්න, කැමති කට්ටිය ෂෝට් නෝට් විදිහට තියාගන්න. කිසිම ගැටලුවක් නැහැ. කොහොම වුණත් අවසානයේ ඔයාලට විභාගයට සූදානම් වීමට පහසු ආකාරයකට මේ දේවල් සකසලා තියාගන්න. මේවා තමයි වැදගත් දේවල්. දැන් අපි මේ පහුගිය මාස ගාන පුරාවටම සෑහෙන දේවල් ටිකක් සාකච්ඡා කරලා අවසන් කරගත්තා. අපි විභාගයට කලින් නැවත මේ ඔක්කොම රිවිෂන් කරනවා. ඒ රිවිෂන් කරන්න කලින් මේ දේවල් පිළිබඳව අහලා දැකලා හුරුවක් අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. හරිද? නැතුව සතියකින්